විවිධ ශ්‍රේෂ්ඨවල දක්ෂතා දක්වපු අය අපිට හම්බ වෙනවා. ඒ දක්ෂතා නැවත නැවතත් කරන්න අපිට හම්බ වෙනවා. හැබැයි කුමන හෝ ශ්‍රේෂ්ඨයක කුමන හෝ දක්ෂතාවය පළමු වරට කරන කෙනා පළමු වරට ඒ කිරීම සම්බන්ධයෙන් ලැබෙන ඉතිහාසයට එකතු වෙන වටිනාකම කාටවත් සම කරන්න බැහැ. ඉතිහාසයේ හැමදාම ඔහුගේ හෝ ඇගේ නම ලියවෙනවා. ඒ දක්ෂතාවය කරපු පළමුවන් නැහැ. අද අපිත් එක්ක එකතු වෙන්නේ එහෙම දක්ෂතාවයක් කරපු කෙනෙක්. සචිනි රණසිංහ. ශ්‍රී ලංකාවේ චෙස් ඉතිහාසය ගත්තම ක්‍රීඩිකාවක් හැටියට women international තත්ත්වයට පත් වෙච්ච පළවෙනි ක්‍රීඩිකාව තමයි සචිනි. හරිද සචිනි? හරි. එතකොට මේ සචිනිත් එක්ක කතා බහ කරද්දී ඇගේ ඉතිහාසයට යන්න වර්තමානට යන්න නැතුව මේ වර්තමානට ඇවිල්ලා අතරමැද කාලේ අතාරිනවත් නැහැ. පස්සේ එතෙන්ට එනවා. මම පටන් ගන්න හිතුවේ මුලින්ම. දැන් මේ ඉන්න තත්ත්වෙත් එක්ක. සචිනී මේ පොඩි නිහඬ කාලයක් ගත කළා. චෙස් ක්‍රීඩිකාවක් හැටියට වැඩිය දකින්න නැති තරග බිමේ නොදකපු කාලයක් ගත කළා. මේ කොරෝනා අවධියත් එක්ක ඒ පහුවෙනවත් එක්කම අලුත් පිපිදීමක් එක්ක සචිනී ගැන නැවත කතා කරන්න පටන් ගන්නවා තියෙනවා. ජාතික මට්ටමේ තවමත් අභියෝගයක් නැහැ කාන්තාර වාර්ෂයත් එක්ක ගත්තම Tamanට අභියෝගයක් නැහැ කියන කාරණේ දිගින් දිගටම ඔප්පු කරමින් ඉන්නවා. මේ මොකද්ද අලුත් පැමිණීම සහ නිහඬතාවයේ කාරණා ටික ගත්තොත් මම ටික කාලයක් ටූර්නමන්ට්ස් ඉන්ටර්නැෂනල් ටූර්නමන්ට්ස් විතරක් ප්ලේ කළා. ලංකාවේ ටූර්නමන්ට්ස් අඩුවෙන් ප්ලේ කරේ. මේ කොරෝනා කාලෙත් එක්ක මම අලුත් අධිෂ්ඨානයක් එක්ක අලුත් ටාගට්ස් තියාගෙන පටන් ගත්තා. women's grand prix එක play කරන්න. ඒකත් එක්ක women's nationals එනවා. ඊළඟ target එක තමයි ඊළඟ grand master title එකට යන්න. කොරෝනා කාලෙත් එක්ක තමයි lockdown එකත් එක්ක training එකත් එක්ක මම හිතුවේ ඒක මම කොහොම හරි ලංකාවට අරගෙන එන්න ඕනේ කියලා. දැන් women's international master title එක අලුත් කරන්න ඕනේ කියලා. ඔව් දැන් එතකොට මෙහෙම ගත්තොත් අපි දැන් මේ රටම lockdown. මේ lockdown එකත් එක්ක රටම එන්නේ හිටිනවා. සචිනි වැඩ පටන් ගන්නවා. එහෙමද හරි? හරි. හරි. මේ දැන් වැඩ පටන් ගැනීමත් එක්ක සචිනී තව කාරණා ගොඩක් මේක ඇතුලේ කරනවා. මම ඊවට යන්න තුන චෙස් ගැන කතා කරන්න ගත්තා. චෙස් වලින් පිටට ගිහිල්ලා හැවොත් සචිනී දැන් චිත්‍රපටි වල හරි නැත්නම් ලෝකයේ තියෙන ප්‍රවෘත්ති ගත්තාම ඒවැ හරි යුද්ධ දැකලා තියෙනවා. ඔව්. හරි. යුද්ධය කොහොමද? සංසුන්ද කලබලකාරීද? හිතන හැටියට දකින්න සිදුවීම් දිහා බලන් ඉන්නකොට දකින්න හැටියට කලබලකාරී. හැබැයි මේ චෙස් පටන් ගන්නේ ඉතිහාසය ගත්තම යුද්ධය සැලසුම් කිරීමේ කාරණා කෙනෙක් පටන් ගන්නවා. මොකද්ද මේ කියන්නේ යුද්ධයේ ඒ දැන් අපි දකින්න පියවි තත්ත්වය දකින්න කලබලකාරීත්වය සහ සැලසුමේ තියෙන සංසුන්කාරීත්වය. ඔව්. මොකද අපේ ස්ට්‍රැටජිස් තියෙනවා චෙස් වල. කලබලකාරී ක්‍රීඩාවක් විදිහට පෙවුණා අපි ඔක්කොම යන්නේ ප්ලෑන් එකකට. යුද්ධෙත් ඒ වගේම තමයි. පේන්නේ ලෝකෙට මත පිට කලබලකාරී කියලා හැබැයි ඇතුලෙන් හරිම පේෂන් ගේම් එකක් යන්නේ ඔක්කොම ප්ලෑන් ස්ට්‍රැටජිස් එක්ක. හරි. එතකොට මම ඉතින් තමයි ආවේ. චෙස් කියන්නේ යුද්ධයක්. අනිවාර්යයෙන්. අපිට නොපෙනෙන දැන් මතු පිටින් පේන යුද්ධය අපි දකින රූපවාහිනියත් වලින් දකින එහෙම නැත්නම් සජීවීව යුද්ධ බිමේ සිද්ධ වෙන යුද්ධයේ කලබලකාරී විදිහට අපි දැක්කට යටින් යනවා ඊටාම තියුණු සූක්ෂම සැලසුමක්. ඒ ඔස්සේ තමයි ක්‍රියාත්මක වෙන්නේ. හැබැයි චෙස් වලදී එහෙම යුද්ධමය විදිහට කලබලකාරී විදිහට දඟලන්නේ නැතුව එහෙම කොහොම සංසුන් මනස අපිට සැලසුම් කරන යුද්ධ සැලසුම් කරන මනස තමයි ඉතින් පේන්නේ. හැබැයි යන්නේ යුද්ධයක්. මෙන්න මේ ද්වන්ද අරගලයක ඉන්නේ. මේ අරගලය ජයග්‍රහණය කරද්දී මෙච්චර සාර්ථක වෙන්න ප්‍රතිවාදියා හැදෑරීම දීර්ඝ වශයෙන් කරන්න ඕනද නැත්නම් ඒ தත්වයන් එක්ක මම කියන ක්‍රීඩිකාවකට මේ චෙස් වලට ආවා. ඒ தත්වයන් එක්ක ගැලපෙන්න හදාගන්නවා.
ප්‍රතිවාදියා දීර්ඝකාලික කියන්නේ අපිට දැන් ඊළඟට රවුන්ඩ් එකට ඉන්න ඔපොනන්ට් අපිට හදාරන්න ඕනේ. එයා ඇදලා තියෙන ඊට කලින් ගේම්ස් මොනවද ඇදලා තියෙන්නේ? එයා මොනවද? එයාගේ වීක්නසස්, එයාගේ ස්ට්‍රෙන්ත් මොනවද? ඒ වගේම හදාරනවත් එක්කම ඉතාම වටිනා කාරණයක් තමයි ගේම් එක වෙලාවෙත් අපි ආව හදාරන්න ඕනේ. එයාගේ බොඩි ලැන්ග්වේජ් එක, එයා කොහොමද ප්ලේ කරන්නේ, එයා පැනික්ද? ඉතින් අපිට ඒ වගේ හැදෑරීම් හැමතිස්සෙම හැදෑරීම් කර කර තමයි අපි කියන ඔපොනන්ට් එක රෙකග්නයිස් කරන්න ඕනේ කියලා. මගේ ප්ලේයර්ව මම රෙකග්නයිස් කරගෙන තමයි එයාගේ පැටර්න්ස් රෙකග්නයිස් කරගෙන තමයි ප්ලේ කරන්න ඕනේ. ඔබ කියන්නේ එතකොට තමන්ගේ අනන්‍යතාවය තියෙන අතරෙම ප්‍රතිවාදයේ අනන්‍යතාවය හඳුනාගත යුතුයි තරංගයේ ජයග්‍රහණ සඳහා. අනිවාර්යෙන්ම. ඔව්. එතකොට දැන් මේ මම අනිත් පැත්තට එන්නේ සචිනී අවුරුදු ගානක් අත්දැකීම් තියෙන. අද වෙනකොට අපි සචිනීව දැකපු පොඩි සචිනී ටිකක් ලොකු වෙලා එහෙම සචිනී කෙනෙක් අපි අද දකින්නේ. මේ හැබැයි මේ තරඟ රටාවේදී තාම සචිනීව ඉක්මවා යන්න බැරිලා තියෙනවා කාටවත්. ඒ කියන්නේ ඉක්මවා ගිය අවස්ථා තියෙනවා. නමුත් ඔබ ඕන වෙලාවක මේ ජාතික කෙරුළ සඳහා සුදුසුකම් තියෙන තත්වයක ඉන්නවා. අද වෙනකොට ඔබ නැවත එක ඔප්පු කරමින් ඉන්නවා. එතකොට මෙන්න මේ හැදෑරීම කියන කාරණය ජීවිතේට වැදගත්නේ. ජීවිතේ ජීවත් වෙනකොට අනිත් පැත්ත එකට අවස්ථාත් එක්ක හැදෑරීම වැදගත්. එතකොට චෙස් ක්‍රීඩිකාවක් විදිහට මේ දිගටම මේ හැදෑරීම් එක්ක ඉන්න පුළුවන් වෙලා තියෙන්නේ කොහොමද? ඒක හදාරන්නේ කොහොමද? ඒක ඒ தත්ත්වයේ මනස තියාගන්න කොහොමද? දැන් අපිට පක් වෙලා හම්බෙන්නේ කතා කරන්නේ තරුණ වයසේ කට්ටිය බොහොම ඉක්මනට සල්ලි තමයි කියන්නේ මේ පණිවිඩය ඉතා වැදගත් මේ අහන් ඉන්න බොහොම කෙනෙක්ට වැදගත් වෙයි. මෙන්න මේ සංයමය තියාගන්නේ කොහොමද? දිගින් දිගටම චෙස් වලට අවශ්‍ය සංයමය. දැන් අවුරුදු ගානකින් නැවත ආපහු දිනන්න පුළුවන් තත්ත්වෙක. ඔව්. ඒ කියන්නේ පළවෙනිම දේ තමයි මම පිළිගන්න දේ තමයි අදිෂ්ඨානය තියෙන්න ඕනේ. කියන්නේ මට ඩ්‍රීම් එකක් තියෙන්න ඕනේ. මට මේ දේ කරන්න පුළුවන් කියලා. ඒකට හම්බෙන්න ඕනේ පේෂන්ස්, ඒ කියන්නේ ફોකස් වෙන්න ඕනේ තමන්ගේ ක්‍රීඩාවට. ඒකත් එක්කම ගේම් එකකදී නම් ඒ කියන්නේ තමන් කන්සන්ට්‍රේෂන් වලට මම නම් ගොඩක් වෙලාවට රෙකමන්ඩ් කරන දේ තමයි මෙඩිටේට් කරන්න. මම කියනවා හැමතිස්සෙම චෙස් කියන්නේ භාවනාවක් වගේ. ඒ කියන්නේ මම ගේම් එක ඇතුලේ පැය 4 මම අදිද්දි අනිවාර්යෙන් මේ පැය 4 චෙස් ගේම් එකට දෙන්න ඕනේ. ඉතින් ප්‍රැක්ටිස් කරන එකටත් ඒ වගේම තමයි. ප්‍රැක්ටිස් කරන ටයිම් එකේදී මම ඇත්ත ගේම් එකක් ප්ලේ කරනවා කියලා හිතාගෙන එච්චර කමිට් වෙලා කරද්දි තමයි මට රිසල්ට්ස් එන්නේ. නැත්තම් මම ප්‍රැක්ටිස් කරද්දි කලබලකාරීව පොඩ්ඩක් කරලා ආයෙ නතර කරලා මම පැය 4ක් ජීවිතේට ප්‍රැක්ටිස් කරන්නේ නැත්තම් මට ගේම් එක දිගට පැය 4ක් ඉඳන් ඉන්න බෑ. සමහර වෙලාවට ගේම් එක පැය 7ක් පැය 5ක් යන අවස්ථාවල් තියෙනවා. ඒතර ඒ ඉන්න පුළුවන් එක තැනක ඉඳන් ඉන්න පුළුවන්කම හැදෙන්නේ ගෙදරදී පැය 7ක් 8ක් එක තැනක ඉඳන් ඉන්න පුළුවන් නම් විතරයි ටූර්නමන්ට් එකේදී රිසල්ට්ස් හම්බෙන්නේ චෙස් පැත්තෙන්. ඔය දැන් එතකොට මේ කියන කාරණේ හරි ඈ දැන් තරුණ ගෑල් ළමෙක්ට පැය 7ක් 8ක් ගියක් ඇතුළේ එක දිහා විදියට ඉන්න එහෙම නිදහසක් ඉදිරියටත් තියෙනවා. මොකද අපි උගක් කියලාට ලංකා සංස්කෘතියත් එක්ක කතා කරන්නේ මේ ඒකක් හදාගන්න බැරි බත් ටිකක් හොයාගන්න බැරි කාන්තාවක් වැඩක් නැහැ කියලා. සචිනීව කරනවා ඇති. නමුත් අර මේ චෙස් ක්‍රීඩා කරද්දී ඒ තරම් කාලයක් වැය කරන්න ගෙදරින් ලැබෙන අනුබලය අපිට බාධා කරන්න බෑ. ඒකට ඔබ භාවනාවක යෙදෙනවා වැඩක් කරා. මට කියන්නේ පොඩි කාලේ ඉඳන් ලොකු නිදහසක් තිබ්බා. මොකද අම්මා මට ඇත්තටම කියන්නේ ගෙදර කිසිම දෙයක් අම්මා මට ඔක්කොම කරලා දෙනවා. මොකද මම ප්‍රැක්ටිස් කරනලාට මගේ කෑම එක, මගේ තේ එක, බීම එකද හැම දෙයක්ම. ඉතින් මගේ රෙදි ටිකද නවල කරලා හැමදේම කබඩ් එක දාලා අදටත් මගේ රෙදි ටික නවල කරලා අම්මා දානවා මම ටූර්නමන්ට්ස් යනවා. මම ටූර්නමන්ට් ගිහලා ඉතින් මගේ කෑම ටික ඒ ඔක්කොම පිළිවෙලට කරන්න ඉතින් අනිවාර්යයෙන්ම සපෝටිව් අම්මා කෙනෙක් ඉන්න ඕනේ. ඉතින් එහෙම ලැබුණාම තමයි ළමයට උනත් ඉදිරියට යන්න පුළුවන්. නැත්තම් මොකද ඒකත් කරගෙන ක්‍රීඩාව කරන්න හරි අමාරුයි. දැන් මේ අහන් ඉන්න අතරේ ඔය අම්මලටම එකපාරක් නැතුව තාත්තා කෙනෙක්ට ඒ භූමිකාවට එන්න පුළුවන්. අනිවාර්යයෙන්. ඔව්. ඉතින් මම කියන්න හදන්නේ මේ ඔය සීළු කාරණා ටික ඉවසන්න පුළුවන් මේ. පවුලක් හම්බුනේ නැත්තම්. හොඳ චෙස් ක්‍රීඩිකාවක් වෙන්න අමාරුයි. තමන්ගේ උමනාව තියෙනවා නම් කිසිම දෙයක් අමාරු නැහැ. තමන්ට ගෙදරට ටිකක් කරලා ක්‍රීඩාවට කාලය යොමු කරගන්න පුළුවන්. හැබැයි එහෙම පවුලක් සහයෝගය දෙනවා නම් එයාට හම්බෙන ශක්තිය වැඩි. මොකද අර ඒක ප්ලස් මාක් එක. ප්ලස් මාක් එකක්. මම කියන හැමතිස්සෙම මට දෙයක් වැඩිපුර හම්බෙනවා නම් මට හම්බෙන බෝනස් එකක් කියලා. ඉතින් ඒක මගේ බෝනස් එක. ගෙදර. ගෙදර. හරි දැන් මේ
සචිනගේ අපි ලංකාව ගැන කතා කරනකොට ලෝකයේ ඔබ බොහොම දක්ෂ ක්‍රීඩකයෙක් තියෙනවා. මේ ඇයිගේ ඔය කියන රටාවන් ටික කළමනාකරණය කරගන්න හැටි ගැන අවබෝධයක් ඇති. ලංකාවේ සමහර විට මේ ආර්ථික සමාජීය පරිසරයත් එක්ක ඒ දක්වා යන්න ඔබට බැරුවත් ඇති. මේක සංසන්දනය කරලා කිව්වොත් සචින කොහොමද කියන්නේ ලෝකයේ චෙස් ක්‍රීඩකයන් වෘත්තීය මට්ටමේ ඉන්න ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ ලංකාවේ අංක 1ට ඉන්න ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතර තියෙන පරතරය ගත්තාම කොහොමද හැදින්නේ? එතන අව ප්‍රශ්න කැස්සකුත් අවසන්ට. කොහොමද කියන්නේ? දැන් ඔබ තාම වෘත්තීය ක්‍රීඩිකාවක් නෙමෙයිනේ. දැන් වෘත්තීය තමයි. නමුත් දැන් අර විදේශීය ක්‍රීඩකයට තියෙන වෘත්තීය පදනම ඒ රැකවරණය ඒ බලා ගැනීම කරන්න වටපිටාවක් මම කියන්නේ චෙස් සංගමයට හෝ කාට් හෝ අමාත්‍යංශයකට හෝ බනිනවා නෙමෙයි. මේ ලංකාවේ හැදලා තියෙන හැඩතලේ මේක. එතකොට ඒ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ මේකත් එක්කම ඉන්නේ කොහොමද කියන කාරණේ කොච්චර පහසුවක් ලැබෙනවද කියන කාරණේ. ඒ කියන්නේ පිටරට නම් ෆොරින් ප්ලේයර්ස්ලට ඒගොල්ලෝගේ ස්පොන්සර් කරනවා. ඒගොල්ලෝගේ ටූර්නමන්ට්ස් හැම දෙයක්ම ඉන්දියා හැම රටක්ම. ඉන්දියා ගත්තොත් එහෙම අපිට අලපුරට මොකද පජිර් පෙරේරා කියලා ප්ලේයර් කෙනෙක් හිටියා විශ්වනාථ ආනන්ද එක්ක දෙපාරක් දිනපු. ඉතින් අද වර්ල්ඩ් චැම්පියන්ලා බිහි වෙන්නයි ලංකාවේ වර්ල්ඩ් චැම්පියන්ලා තාම බිහි වෙන්නේ නැති වෙන්නයි. ඉතින් එතකොට ගත්තොත් එහෙම තියෙනවා මොකද ප්‍රොෆෙෂනල් ක්‍රීඩාවක් හැටියට චෙස් තාම ලංකාවේ පිළිගන්නේ නැහැ. ප්‍රොෆෙෂනල් ප්ලේයර් කෙනෙක් කිව්වට. ඉතින් ඒක හැදෙන්න නම් ලංකාවෙන් සපෝට් එකක්. ඒ කියන්නේ ප්‍රොෆෙෂනල් මොකද ඒගොල්ලන්ට ගෙවීමක් කළා, ඒගොල්ලන්ගේ ටූර්නමන්ට්ස් වලට ස්පොන්සර් කරලා, ඒගොල්ලන්ගේ ට්‍රේනින් වලට ස්පොන්සර් කරලා ප්‍රොෆෙෂනල් ප්ලේයර්ස් එකක් හදන්න තියෙන. පිටරට වල ඒක තියෙනවා. ලංකාවේ තාම නැහැ. ඔව් මම දැන් අර පළවෙනි ප්‍රශ්නේ මේ ප්‍රශ්නේ ගලපා ගන්න හැදුවේ මේ. එතකොට ලංකාවේ පවුල බෝනස් එකක් කියලා. ඔව් අනිවාර්යයෙන්. එතකොට දැන් මේ වෘත්තීය තත්ත්වයේ ක්‍රීඩාව තියෙන රටවල ඒ පවුල වෙන්නේ ඒ ආර්ථික සමාජීය වටපිටාවේ නැත්නම් ඒ පරිසරය. අපිට අඩුව තියෙනවා. සචින රණසිංහ තව නිර්මාණය නොවෙන්න නැත්නම් අර මේ කියන බෝනස් එක නැති කෙනෙක්ට සචින රණසිංහ කෙනෙක් වෙන්න බැරි හේතු ටිකක් ලංකාවේ ඇතුලේ තියෙනවා. සචින මේ අලුත් ගමන ගත්තාම කොරෝනා සමයේ ඇතුලේ ඔබ මෙච්චර සාර්ථක වෙන්න කොච්චර දුරට හැදෑරීම් කරාද ඒ ගෙදෙට්ටලා ඉන්න වෙලාවේ? ඔව් මම කොහොමත් නිතරම normally හැමදාම chess tournaments follow කරලා normal training කරනවා. කොරෝනා සමයත් එක්ක මම දවසම ගත කරේ chess board එකත් එක්ක chess පොත් කියවනවා. මුළු දවසම කියන්නේ මාස 3 ඇතුළතම උදේ නැගිට වෙලාවෙ ඉන්න chess පොතක් කියවනවා. ඊට පස්සේ training කරනවා. ඊට පස්සේ games online අපිට tournaments තිබ්බා. ෆෙඩරේෂන් එකෙන් අපිට තිබ්බා යුක්‍රේන් coach කෙනෙක්ගේ program එකක්. ඒකත් ගොඩක් ලොකු support එකක් වුණා. මොකද අපිට ලංකාවේ foreign coach කෙනෙක් නැහැ. ඉතින් ඒ foreign coach ගේ program එකක් තිබ්බා. ඒ program එකත් අපි කරා ඉගෙන ගත්තා. ඉතින් ඒකත් එක්ක තනිකරම අර අපි කියනවා you live on chess you win කියලා. ඉතින් තනිකරම ජීවත් වුණේ chess එක තමයි. කොරෝනා සමයේම. ඔව් දැන් chess එක ජීවත් වෙලා දැන් ප්‍රතිඵල පෙන්වමින් ඉන්නවා. දැන් අවුරුදු ගානකට පස්සේ ගත්තම දැන් අපි අවුරුදු 12ක් විතර නෙමෙයි ජාතක. තලයේ අවුරුදු 11ක් 12ක් විතර සචිනගේ නම තියෙනවා. ඒ කියන්නේ බොහොම පොඩි අවධියේදී තමයි මේ ලංකාව සචින ගැන කතා කරන්න ගත්ත චෙස් ක්‍රීඩිකාවක් හැටියට. මේ අවුරුදු කාලය ඇතුළතදී දැන් අපි හිතමුකෝ මේ වෙන ගොඩක් ශරීරයේ වැය කරන ක්‍රීඩාවල වෙනස්කම් සිද්ධ වෙන තාක්ෂණික වශයෙන් වෙනස්කම් සිද්ධ වෙනවා. ඒකට චෙස් ක්‍රීඩකයෝ අලුත් තාක්ෂණය පාවිච්චි කරනවා, ඔන්ලයින් කියන සපෝට් එක වැඩි වෙනවා. තරගකාරීත්වයේ වෙනසක් සිද්ධ වෙලා වැඩි වෙලා තියෙනවද නැත්නම් ඒ එක්කම ඒවත් එක්කම මේ ඇදීම් රටාවන් ටික වර්ධනය වෙලා ඉස්සරහට වැඩි ගොඩක් හිතන්න ඕනේ තත්ත්වයට මේ ගේම් එක පත් වෙලා තියෙනවා. ඔව් ඒ කියන්නේ ක්‍රීඩාව ගොඩක් ඇඩ්වාන්ස් වෙලා තියෙනවා. මොකද අපි ගත්තොත් එහෙම එන්ජින්ස් තියෙනවා අපිට ඇනලයිස් කරන්න පුළුවන් ඕපනින් ප්‍රෙපරේෂන් බාන්න පුළුවන් දේවල් වැඩි. හැබැයි සමහර තැන්වලදී මම දකින දෙයක් තමයි අපි පරණ ප්ලේයර්ස්ලාගේ චෙස් ලස්සනයි කියලා කියනවා දැන් ප්ලේයර්ස්ලාට වඩා. ඒ කියන්නේ මොකද දැන් ප්ලේයර්ස්ලා ගොඩක් කම්පියුටර් එකත් එක්ක විතරයි පොත් එහෙම කියවන්නේ. ක්‍රියේටිවිටි පැත්ත ඩෙවලොප් වෙනවා අඩුයි සමහර අයගේ. ඉතින් එතකොට එන්ජින්ස් වගේ ප්ලේ කරනවා. හැබැයි අර ක්‍රියේටිවිටි පැත්ත අඩුයි. ඉතින් ඒක ඩෙවලොප් වෙන්න software එකකින් විතරක් මදි. ඉතින් ගොඩක් පොත් කියවලා chess පොත් කියවන එක මම කියන්නේ අනිවාර්යයි. කොච්චර ටෙක්නොලොජි එක ඩෙවලොප් වුණා. ඔව්. ඔව් කියන කාරණෙත් එක්ක දැන් සචිනගේ මේ මුල සම්බන්ධතාවය කියන්නේ මේ ගලාගෙන යන්නේ මම ඒ අතරින් මැදින් වටින් එනවා කියලා කිව්වේ. සචිනව අවුරුදු ගානක් දන්න නිසා සචිනගෙන් මේ
වැදගත් දේවල් සමාජයට ගන්න ඕනේ ක්‍රමයේ හිතාගෙන තමයි වැඩි පටන් ගත්තේ. මම යුද්ධ ගැන කතා කරා ඉස්සෙල්ලා. යුද්ධයක් සැලසුම් කරන්න ඕනේ ජයග්‍රහණ සඳහා. මේ සැලසුම කියන්නේම නිර්මාණශීලී වැඩ. එතකොට දැන් ඔබ කියන කාරණේ දැන් උන ගැලපෙනවා. එතකොට චෙස් ක්‍රීඩකයා නිර්මාණශීලී වෙන්න ඕනේ අනිවාර්යයෙන්. නිර්මාණශීලී වේ යුතුයි අනිවාර්යයෙන්. මේ නිර්මාණශීලී සඳහා හැදෑරීම තාක්ෂණය ඉක්මවාගේ කාරණාත් එක්ක තියෙනවා. මම දැන් තරමට සචින්ට පොතට ලියන්න පුළුවන් කෙනෙක්. මම හරිද? යම් මට්ටමක ලියලා තියෙනවා. හැබැයි සචින් මේ දැන් ඔබ යෝජනා කරනවා කියවන්න කියලා. ලංකාවේ පැතිරිච්ච ඉංග්‍රීසි අධ්‍යාපනයක් නැහැ. එහෙම දෙයක් තියෙන්න ඕනේ. අධ්‍යාපන අමාත්‍යාංශයේ කාලයක් තිස්සේ යන්න උත්සාහයන් ගන්නවා ඉන්නේ දැමතිවරු වෙදින උදාහරණ උත්සාහයන් ගන්න බව පේනවා. නමුත් ඇත්ත තත්ත්වය එහෙම එකක් නැහැ. එතකොට මෙන්න මේ දැනීම ගලාගෙන යන සචිනගේ බලාපොරොත්තුවක් නැද්ද ලියන ගැඩේ සහ නැත්තම් ලියන්න එහෙම වෙනම කල්චර් එකක් හැදෙන්න ඕනේ නැත්නම් මෙරට. ලංකාවේ අනිවාර්යයෙන්ම ලියන කල්චර් එකක් හැදෙන්න ඕනේ. මම ලියලා තියෙනවා පොඩිම ළමයිට සඳහා පොතක්. උනාට මගේ කල්පනාවේ තියෙනවා ආයේ කරන්න ඕනේ කියලා වෙලා තාම ක්‍රීඩාවත් එක්ක ඉන්න නිසා ටිකක් අමාරුයි. හැබැයි අනිවාර්යයෙන්ම වෙලාව වාගෙන ඒ වැඩේට පටන් ගන්න ඕනේ. ඔව් මේ සචිනේ කියන කාරණේ අහගෙන ඉන්න ප්‍රවීණ චෙස් ක්‍රීඩකයෝ. අර සචිනේම කියපු හැටියට ඉස්සර පේස්ලා අදින ලස්සනයි. මේ ලස්සනට අදින්න අයට බලාපොරොත්තු වෙච්චි ලස්සන ලබා දෙන්න පුළුවන් උනේ ඒයි කියවන නිර්මාණශීලී කුක්කුළුනේ කියවන නිසා. දැන් එයාට මේ සචින කියන එකත් එක්ක මේක අහගෙන ඉන්නවා නම් අවස්ථාවක් තියෙනවා. ඊළඟ පරම්පරාවට එහෙම ලස්සන කරපු ඒගොල්ලන්ගේ කියවීම සිංහල භාෂාවට දාලා දෙන්න පුළුවන් ලොකු දෙයක්. මම හරිද සචින? අනිවාර්යයෙන්. දැන් එතකොට මේ නැවත තව තැන් වලට යන්න මේ තිස් ජීවිතේ බලාපොරොත්තු හදාගෙන තමයි මේ නැවත අදින්න ජයග්‍රහණය පටන් ගන්න තියෙන්නේ. කොතනද මේ අවසාන ඊම තව අවුරුදු කීයක් එයිද? ඒ අවුරුදු කීය තුල කොච්චරද යන්න බලාපොරොත්තු වෙනවද? ඔබ සිහින දකින්නේ. ඔබම කිව්වා. පළවෙනිම චෙස් ක්‍රීඩාව කියන්නේ වයස් සීමාවක් නැහැ. ඕන කාලයක් ක්‍රීඩා කරන්න පුළුවන්. මම කොමන්වෙල්ත් ටූර්නමන්ට් එකේ ප්ලේ කරද්දී ඉන්දියාවේ 2015 මගේ රූම්මේට් ඉන්නේ අවුරුදු 67ක රාණි හමීද් කියලා බංග්ලාදේශ ක්‍රීඩිකාවක්. මම එයාව දැකලා එදා ඉඳන් හිතුවා මම දිගටම ප්ලේ කරනවා. මට පුළුවන් තාක්කල් මාව පරාජය කරලා කියන්නකම් නැෂනල් ටීම් එකේ ඉන්න සුදුසු නෑ ඔලිම්පියාඩ් යන සුදුසු නෑ කියනකම් මම ක්‍රීඩා කරලා ලංකාව ජයග්‍රහණ අරන් එනවා. මට ක්‍රීඩාවෙන් රිටයර් වෙන්න ප්ලෑන් එකක් නෑ. මොකද මම ක්‍රීඩාව පටන් ගත්තේ රිටයර් වෙන්න හිතාගෙන නෙමෙයි. මට පුළුවන් තාක්කල් මම මේ ක්‍රීඩාව කරනවා. දැන් බංග්ලාදේශයේ සංස්කෘතික වශයෙන් ගත්තම සමාජීය වශයෙන් ගත්තම ඊට අවුරුදු 10කට 20කට ඉස්සෙල්ලා ගත්තාම පිටිපස්සෙන් ඉන්නේ රට. හැබැයි අවුරුදු 67ක කාන්තාවක් ඔවුන්ගේ රට නියෝජනය කරන චෙස් අදිනවා. ලංකාවේ එහෙම වයස්ගත ක්‍රීඩිකාවෝ නෑ නේද වජිර කරලා ගැන කිව්වොත්. ඔව්. මෙයාට වදින්න තිබුණා. අනිවාර්යෙන්ම ගොඩක් ප්ලේයර්ස්ලා ඉන්නවා අදින්න තිබ්බා. හැබැයි ඒගොල්ලෝ ෆැමිලි කියන concept එකත් එක්ක ගියාට පස්සේ ලංකාවේ ප්ලේයර්ස් චෙස් අතහැරලා යනවා කාලෙකට. ඒ කියන්නේ එහෙම පවුලක් වුණාම පොඩි අවුලක් ඇතින චෙස් අදින්න පරිපාලනය නැත්තම් මේ වගකියුතු බලධාරීත්වය ඒගොල්ලන්ගේ අවුලකුත් නෙමෙයි. මේ සමාජ සංස්කෘතික පිටපිටාව ඇතුලේ ක්‍රීඩා සංස්කෘතියක් නැති රටක් අපි. කවුරු කතා කරා. ඒක නිසා පවුලක් විදියට බලා ගන්න වැඩ පිළිවෙලක් නැති නිසා තමයි මේ ගොඩක් කට අතාරින්න වෙන්නේ. එහෙමද? ඔව්. එතකොට සචිනිකවදදී දැන් ඉන්න වයසත් එක්ක පවුලක් වෙනකොට මේ ගැන හිතනද චෙස් ගැන හිතලා දෙයක් කරන්නේ? අනිවාර්යයෙන්ම චෙස් ගැන තමයි කරන්නේ. මොකද මම මෙච්චර කාලයක් කරන දේ. ඉතින් එතකොට චෙස් ක්‍රීඩාව නතර කරන්න බෑ මට. ඉතින් ඒක තේරුම් ගන්න පුළුවන් කෙනෙක් තමයි. ඒ කියන්නේ චෙස් දෑවැත් හිතට ගන්න කැමති කෙනෙක් තමයි සචිනව අයිති වෙන්නේ. අපි මේ විදිහට කොහොමද සරලයි. එතකොට සචින දැන් මේ විමන් ඉන්ටර්නැෂනල් වලට එහා යන්න පුළුවන් තැන කොහොමද? ග්‍රෑන්ඩ් මාස්ටර් ඊළඟ ටයිටල් එක. ලංකාවේ තාම ග්‍රෑන්ඩ් මාස්ටර් කෙනෙක් නැහැ. ඔව්. දැන් විමන් ඉන්ටර්නැෂනල් වල ඉන්නේ පළවෙනි කෙනා සචින. ඔව්. ග්‍රෑන්ඩ් මාස්ටර් වෙන්නේ සචිනද? හීන දකින්න කෙනෙක්. ඔබමයි කියන්නේ. මෙතන ඉඳලා තමයි වෙන්නේ ප්‍රශ්න කරන්නේ වගේ වහන්නේ. මම හීන දකින්නවා. ඒ වගේම හර්ෂණ මල්ලි ඉන්නවා. හර්ෂණ මල්ලි සුසල් මල්ලි ඒකට ග්‍රෑන්ඩ් මාස්ටර්ස් වෙන්න පුළුවන්. තව ගොඩක් ඉන්නවා ප්ලේයර්ස්ලා. කල් තියෙනවා. ඉතින් හැමෝම දකින්න හීන කොහොම හරි
කවුරු හරි සැබෑ කරන එක තමයි ජයග්‍රහණය. ඔව් ග්‍රෑන්ඩ් මාස්ටර් කෙනෙක් වෙන හරි හර්ෂණ කතා කරේ ක්‍රීඩකයෝ ගැන. ඔව්. එතෙන්ට යන පුළුවන් ක්‍රීඩිකා වෙන්න හීනයක් තියෙනවා. එහෙමවත් තියෙනවා. ක්‍රීඩිකාව ඉන්නවා. එකම දේ පාසල් මට්ටමේ ළමයිට ගත්තාම ඒගොල්ලෝගේ තියෙන ස්ටඩීස්ුත් එක්ක ඒ ඉලක්කය කරා යනවා කියලා මට තාම කියන්න පුළුවන් ක්‍රීඩිකාවක් මම දැකලා නැහැ. දක්ෂ ක්‍රීඩිකාවෝ ඉන්නවා. ගොඩක් දක්ෂ ක්‍රීඩිකාවෝ ඉන්නවා. ඒ වුණාට මම මේ එම් එකට ග්‍රෑන්ඩ් මාස්ටර් කෙනෙක් එම් එකට යනවා කියලා වෙලා ඒ ක්‍රීඩිකාව මොකද හිතපු ක්‍රීඩිකාවන් හැස් නතර කරලා. එහෙම ටික කාලයක් පර්ෆෝම් කරනවා ටූර්නමන්ට් එකක් දෙකක් කරනවා. අර මම කියපෙන්න පවුල අවුලක් වෙන හැමද? නෑ තාම ඒගොල්ලෝගේ ඒතොර ඕ ලෙවල් එක අදින් නතර කරනවා. ඉතින් ඒ වගේ ඉතින් සමහර අය යුනිවර්සිටි වුණාට පස්සේ ආයෙ එන්නේ නෑ ප්ලේ කරන්න. වර්ක් කරනවා. මොකද අර ප්‍රොෆෙෂනල් chess players ලා ප්‍රොෆෙෂනල් හැටියට නැති හින්දා කට්ටියට මේක කන්ටිනියු කරන්න එන්නේ නැහැ. ගමන යන්න. දැන් මම මෙහෙම හැවොත් ඒක සචිනේ දැන් මේ දැන් ලංකාවේ ක්‍රීඩාව චෙස් ක්‍රීඩාවට මේ බොහෝ ක්‍රීඩාව ඉන්නවා. නමුත් ඒ අයගේ අධ්‍යාපනයට සහ මේ ක්‍රීඩාව සම්බන්ධයෙන් තියෙන වැඩපිළිවෙල අධ්‍යාපනය ලබන්න තියෙන වැඩපිළිවෙල ලංකාවේ තරම්ම පුළුල් වෙලා නැහැ. එහෙම වුණා නම් සහ එහෙම ඔබ ලෝකේ දැකලා තියෙන යෝජනා මොකක්ද? චෙස් ක්‍රීඩකයෝ ඉගෙන ගන්න පැත්තට යමු වෙන්නේ කොහොමද? ඒ වෘත්තීය මට්ටමට මේකපත් කරගන්නේ කොහොමද? ඒ සඳහා ලෝකේ දැකලා ගත්තු මේ දේවල් මම අහනවා. අපි ගත්තොත් මේ ඉන්දියාවේ ළමයිට ඉස්කෝලේ එක්සෑම් එක වෙනම දෙනවා. O level A level උනත් ඒගොල්ලෝගේ තියෙන එක්සෑම් chess tournaments තියෙද්දි ඒගොල්ලන්ට වෙනම දෙනවා. වෙනම කරන්න පුළුවන්. ඒගොල්ලෝ ඉස්කෝලේ යන්නේ. ඒගොල්ලෝ යන්නේ chess ඉස්කෝලවල වලට. ඒගොල්ලෝ අපි උදේ 7:00 ඉඳන් 1:00 ඉස්කෝලේ යනවා වගේ ඒගොල්ලෝ යන්නේ chess ඉගෙන ගන්න chess ගුරුකුල් එකට. හැබැයි ඒගොල්ලෝ ඊට පස්සේ ගෙදරට ටියුෂන් ගුරුවරු එවලා ඉස්කෝලෙන්ම ඒගොල්ලන්ට අමතර වැඩ කරලා වෙලා ඒගොල්ලෝ සතියන්ත වගේ තමයි ඉස්කෝලේ වැඩ ඉගෙන ගන්න. ඒගොල්ලෝ ඒ වගේම ඩිග්‍රී සුට් කරනවා ඉගෙනත් ගන්නවා. හැබැයි ඒගොල්ලන්ට ස්පෝර්ට්ස් කරන්නට වෙනම විදිහක් තියෙනවා. يعني ස්පෝර්ට්ස් ස්කූල් එකක් වගේ ඒගොල්ලෝ කරන්නේ. ඉතින් ලංකාවේ ස්පෝර්ට්ස් ස්කූල් එකක් තිබ්බනම් අවශ්‍ය සබ්ජෙක්ට්ස් ටික උගන්වලා ඒ ළමයිට සතියන්තේ හරි දවස් දෙකක් දීලා ඉස්කෝලේ වැඩ ටික ගන්න එහෙම ස්පෝර්ට්ස් වලටම මේ ටැලන්ට් තියෙන ළමයිට තිබ්බනම් මම හිතනවා ඒක ගොඩක් ලොකු දෙයක්. ලංකාවේ වර්ල්ඩ් චැම්පියන්ස් බිහි වෙන්න පුළුවන්. ලංකාවේ වර්ල්ඩ් චැම්පියන්ස් බිහි වෙන්නේ නැත්තේ ඒ වගේ වැඩ පිළිවෙලක් නැහැ. මොකද ළමයා ගිහිල්ලා ඉස්කෝලේ වැඩ කරන්න ඕනේ, ක්ලාස් යන්න ඕනේ, පීරියඩ් වලට වැඩ කරන්න ඕනේ, ඊට පස්සේ හෝම්වර්ක් කරන්න ඕනේ. කොච්චර මෙඩල් එකක් අරන් ගියත් ඉස්කෝලේ හෝම්වර්ක් එක කරලා සති දෙකකට පස්සේ යද්දී පොත් ටික කම්ප්ලීට් කරන්නේ නැත්තම් ළමයා එතන ෆේල්. ඉතින් ඒ ඔක්කොම ටයිම් බැලන්ස් කරගෙන කරද්දී ජයග්‍රහණ මෙඩල් එකක් දෙකක් ගන්න පුළුවන්. හැබැයි වර්ල්ඩ් චැම්පියන් කෙනෙක් හදන්න නම් අමාරුයි. ඉතින් හොඳ කතාවක් කිව්වේ මේ මොහොතේ හරි වැදගත්. මොකද ලංකාවේ අලුත් ක්‍රීඩා මාත්‍යවරයා ක්‍රීඩකයෙක්. ශ්‍රී ලංකා රග ක්‍රීඩකෙක් හැටියට ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දරපු ක්‍රීඩකයෙක්. තමයි දැන් තාම ක්‍රීඩා ගන්න පුළුවන් අවධියක ඉඳි තමයි ක්‍රීඩා ඇමතිවරයා බවටපත් වෙන්නේ. ඔහුගේ ඇමතිකමට ලැබිච්ච එක ආශිර්වාදයක් තමයි පාසල් ක්‍රීඩා අයිති වෙලා තියෙන්නේ ක්‍රීඩා ඇමතිවරයාට. ඔහු නිතර කියන කාරණයක් තමයි මේ ක්‍රීඩා පාසල් සංකල්පය නවීකරණය කළ යුතුයි කියන කාරණය. එතකොට මේ ලෝකෙත් එක්ක අත්දැකීම් තියෙන ක්‍රීඩිකාවක් හැටියට වැඩසටහන සමාන ක්‍රීඩා මාත්‍යවරයා ඇහෙන්නේ නැතුව ඇති. ඇහෙන කෙනෙක්ට ඔහුට මේක ලබා දෙන්න පුළුවන් නම් ඉතින් වැදගත් කාරණා ටිකක් තමයි මේ සචිනි කියන්නේ. අපි අසල්වැසි ඉන්දියාවෙන් තමයි ගොඩක් උදාහරණ ගන්න. මේ හැම ක්‍රීඩාවකම වෘත්තීය මට්ටමක් තියෙනවා. හැබැයි අනිත් පැත්තෙන් ගත්තම උගත්කම අතින් ගත්තම නැත්නම් දුප්පත්කම අතින් ගත්තම අපිට වඩා අපේ රටේ දුප්පත්කමට වඩා අපේ රට උගත්කමට වඩා පහළ දෙන කොට්ටාසිකුත් ඉන්දියාවේ ඉන්නවා. පිරිසුදුකම අතින් ගත්තම සාරධර්ම අතින් ගත්තම හැම එකෙම ප්‍රශ්න ටිකක් ඉන්දියාවේ අපිට වඩා ලියල ප්‍රශ්න ටිකක් තියෙනවා. හැබැයි ඔවුන් මේ ප්‍රශ්න මැද්දෙම ඉන්නේ නැතුව අර හොඳ ටික හොඳම දේවල් බවට පත් කරනවා. මොකද සචිනි ඉන්දියානු ක්‍රීඩිකාවත් ගොඩක් අසල කරලා තියෙනවා. ඔවුන් කියන කාරණේ මොකද්ද තමන්ගේ රට ගැන සහ තමන්ගේ ක්‍රීඩාව ගැන? පළවෙනිම දේ තමයි මම ගොඩක් දන්නවා. ඒ කියන්නේ සමහර ක්‍රීඩිකාවන් ඉන්නවා ක්‍රීඩා කරලා වෙලා ගිහිල්ලා පාරේ මොන හරි විකුණලා තමයි ඊළඟට ටූර්නමන්ට් එකට යන්නේ සල්ලි හොයාගන්නේ. හැබැයි ඒගොල්ලෝ දන්නවා එකෙන් ජයග්‍රහණය කරොත් තමයි ඒගොල්ලන්ට ගොඩ යන්න පුළුවන් කියලා. ඒගොල්ලෝම කියන්නේ එහෙම. ඉතින් එතකොට ඒගොල්ලෝ කරන්නේ මොකද්ද? ඔක්කොම අධිෂ්ඨානය කරලා කොහොම හරි මේක කරනවා කියලා ඒගොල්ලෝ නැෂනල් ලෙවල් ඩිස්ට්‍රික්ට් ලෙවල් එක දිනා ගන්නවා. හැබැයි ඒගොල්ලෝ දිනාගෙනදී ඒගොල්ලෝගේ රට හදලා තියෙන විදිය රටේ ක්‍රීඩා බොඩි එක හදලා තියෙන විදියට ඒ ළමයාට ඔක්කොම ස්පොන්සර් කරනවා ඊට පස්සේ. ඒ ළමයා කොහොම හරි ෆයිට් කරන්නේ ඒ ක්‍රීඩාවේ මුලට එන්න. එතකොට ඒ කියන්නේ ක්‍රීඩා කරන්න ජීවත් වෙන්න. ක්‍රීඩා කරන්න ජීවත් වෙන්න. ක්‍රීඩා කරන්න ඒගොල්ලෝ බඩගින්න වා ගන්න.
ඔව් පළවෙනි මොහොත බඩගිනි නිවා ගන්න. ඊට පස්සේ රටක් හැටියට ਉਹ දක්ෂයක් නම් ਉਹ බලා ගන්න වැඩ කරලා. ඒගොල්ලෝගේ පවුල ඔක්කොම රැකගන්න ඒ ළමයි ඊට පස්සේ. ඔව්. අපි දැක්ක ඊට වැඩිය මේ ඉන්දියාවේ ප්‍රාදේශීය මට්ටමින් ගත්තම ඔබ කියන කාරණාත් එක්ක මේ දිස්ත්‍රික් මට්ටමින් ගත්තම පළාත් මට්ටමින් ගත්තම ජයග්‍රහණය කළ ඉස්සරහට එන්න ඒ මට්ටම් වලදී ඒ ක්‍රීඩකයාට ක්‍රීඩිකාවට ලැබෙන වටිනාකම වෙනස් වෙනවා. ඔව්. අගේ වැඩි වෙනවා. හැබැයි ජාතික මට්ටමේ ක්‍රීඩිකාවක් සචින රණසිංහ ලංකාවට පළවෙනි වුමන් ඉන්ටර්නැෂනල් තත්ත්වය ගෙනත් දෙන ක්‍රීඩිකාවක්. ඇය තාම සිංහ දකිනවා ග්‍රෑන්ඩ් මාස්ටර් වෙන්න. හැබැයි මේ පොළොව ඇතුලේ ඇය තාම වෘත්තීය ක්‍රීඩකයෙක් හැටියට ඇය ලෝකයේ දක්වපු වෘත්තීය ක්‍රීඩිකාවක් හැටියට අවශ්‍ය සුසුකම් ටික සපුරා ගන්න නොහැකිව ඉන්නවා. මම හරිද? හරි. හරි. ඒ නිසා සචිනව බලා ගන්න වැඩ පිළිවෙලකුත් ඕනේ. චෙස් බලා ගන්න වැඩ පිළිවෙලකුත් ඕනේ. සචින ලංකාවට ලබා දුන්නු කීර්තිය ඊට වඩා පුළුල් විදියට ලබා දෙන්න පුළුවන් ක්‍රීඩිකාවක් කවදාද නිර්මාණය වෙනවා නම් මම හිතුවා සචිනි ගොඩක් ආසෙති තමන් අභ්බවා යන්න පුළුවන් ක්‍රීඩිකාවක් නිර්මාණය වෙනවා නම් සහ ඔබට එහෙම තරගකාරීත්වයක් තියෙනවා නම් මේ தත්ත්වය අවුරුදු 60 දී අදින්න බලන්නේ. එතකොට හොඳයි නෙමෙයිද? හොඳ නැද්ද? අනිවාර්යයෙන්ම හොඳයි. එක්කෙනෙක් නෙමෙයි 10ක් 15ක් දෙන්න ඕනේ තව. රට දියුණු වෙන්න, ක්‍රීඩාව දියුණු වෙන්න. දැන් එහෙම සම මට්ටමේ වගේ සචිනිත් එක්ක ඉන්න ක්‍රීඩිකාවක් කී දෙනෙක් ඉන්නවා? නබදයක් වදන්ට නැවත අප සූරි බවටපත් වෙනවා. නමුත් ඔබට අභියෝගයක් කළ හැකි කියලා හිතෙන එහෙම පොඩු වැරද්දකින් චෙස් වල එහෙමනේ. මනස චුට්ටක් බිඳුනම ලොකු අවුලක් වෙන්න පුළුවන්. එහෙම වුණොත් හරි පරදින්න පුළුවන්, එහෙම පරද්දන්න පුළුවන් ක්‍රීඩිකාවක් කී දෙනෙක් ඉන්නවා. ඔව් ඒ කියන්නේ මාත් එක්ක ප්ලේ කරන ඕනම ක්‍රීඩිකාවක් පරද්දන්න පුළුවන්. චෙස් කියන්නේ අපි ඔක්කොටම හම්බෙන්නේ එකම යුතු ගන්න. ඉතින් ඒකින්ද හැම ප්ලේ කෙනෙක්ම හොඳයි. ඉතින් ඒකේද මට තෝරන්න බෑ. මෙයා එක්ක මන් දිනනවා මෙයාත් එක්ක දිනන්නේ නැහැ කියලා. සමහරට ටූර්නමන්ට් එකේ ඉන්න ලෝවස්ට් රේටඩ් ප්ලේයර් මම පරාද වෙන්න පුළුවන් මගේ සුළු වැරද්දකින්. ඒකින්ද හැම කෙනාම ජයග්‍රහණය කරන්න පොටෙන්ෂල් එක තියෙන ප්ලේ කෙනෙක් තමයි මට හම්බෙන්නේ. හරි. අන්තිමට අහනවා මේ ප්‍රශ්නය. ඉන්න ශ්‍රේණිගත කිරීම වල අඩුම ක්‍රීඩිකාවට තුන වෙලාවකට තමන් පරදින්න පුළුවන්. තමන්ගේ අත්දැකීම්. හරි. එතකොට තරංගයක් ඇතුලේ ඕනම කෙනෙක්ට දෙන්න පුළුවන්, ඕනම කෙනෙක්ට පරදින්න පුළුවන් චෙස් තරගයක. හරි. ඕනම කෙනෙක් පරද්දන්න නම් අන්තිම ප්‍රශ්නේ. චෙස් අදිනයටත් මේක අහන් ඉන්නට වැදගත්තේ. චෙස් අදින්න නැති අය ජීවිතේ වැදගත්තේ. ඕනම මොහොතක ඕන කෙනෙක් පරද්දන්න ක්‍රීඩිකාවක් සතු තියෙන්නේ මොකක්ද? අදිෂ්ඨාන. අදිෂ්ඨාන. හරි. එහෙනම් සචින කියන අදිෂ්ඨානෙත් එක්ක චෙස් ක්‍රීඩා කරන අය විතරක් නෙමෙයි ජීවිතේ හැම බලාපොරොත්තුවක්ම හඹා යන සිළු දෙනාට අදිෂ්ඨානයෙන් ජීවිතේ ජය ගන්න හැකියාවක් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ලෝකයක් ඉදිරියට රටක් ගෙනියන්න ලැබෙනවා කියන්නේ ක්‍රීඩකයෙක්ට ක්‍රීඩිකාවට විශාල වාග්යක් ඔහු ඒ ජීවිතේ ලබන. ඒ වගේම එහෙම ක්‍රීඩකයෙක් හෝ ක්‍රීඩිකාවක් නිර්මාණය කරන රටකට හැකි වෙනවා කියන්නේ ඒ රට ලබන වාග්යක්. හැබැයි රටට තවදුරටත් එවැනි ක්‍රීඩිකාව නිර්මාණය කරන්න වගේම එහෙම නිර්මාණය වෙච්ච සචින වගේ ක්‍රීඩිකාවන් රැක ගන්න වැඩ පිළිවෙලක් තියෙනවා කියන කාරණේ මතක් කරමින් අද අපි සමගන්නවා. සචින කොහොම ස්තුතියි ඔබේ වටිනා කාලය අපිට ලබා දුන්නාට.